සීල ගුණ කඳ මම පතා උතුම් තෙරුවන් ගුණය වඳිනිමි සමාධි ගුණ බලපතා උතුම් තෙරුවන් ගුණය වඳිනිමි ලෝතුරා දම් ඇස පතා උතුම් තෙරුවන් ගුණය වඳිනිමි සිරියාමා නිවනම පතා සාදු 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 සිල්ලායතරා කරන කල්පි සසුන් කෙතේ ගුණ සපුරා වැඩ ඉන්න අවසර සංගරුවනේ පායුග නමගින්න ගෞරවයෙන් කෙරෙන පිළිගන්න මගේ හිත උපෝසත සීලයේ පිහිටන්න තිසරණ සයන ගත වී සිල් පිහිටන්න සූදානම්ය සමිඳුනි දස සිල් ගන්න අනුකම්පා උපදවා මට සිල් දෙන්න කෙරෙනා මගේ සම්බුදු රදුන් ළඟ මගේ තුන් සිතම යොමා බුදු ගුණයට වඳිමි මම මගේ සිරස නමා නිවනින් නිවෙන්නට සසරේ නොවී පමා සිල් ගුණ අයද සිටිනෙමි මම සිරස නමා ලෝතුරා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පැවිදි අපට මේ උත්තර සංඝය අධිෂ්ඨාන කරමින් තමන්ගේ සීල ගුණ සම්පත්තිය තුන් සිවුරෙන් සමන්විතව සමාදානයේ පිහිටවා ගන්නට අනුශාසනා කළා වගේම මගේ ගිහි සම්බුදු පිරිසටත් උපෝසත ධර්මයේ පිහිටන්නට
බෝධිසත්ව ගුණ ධර්මයන් සපුරා උපෝසථ ධර්ම සමාදන්ව වැඩ සිටි කාලය තුලත් වර්තමාන ශාසනයේ උපෝසථ ධර්මයන් පිහිටන පින්නතුන්ලා අනුගමනය කළ යුතු පිළිවෙතක් වශයෙන් සිහිපත් කොට වදාළ පරිපෙන් මමද මගේ උත්තර සාටකය විපස්සනාවට හිත නගමින් අදිෂ්ඨාන කරමි තුන්සූරින් පූර්ණේ වන්නා වූ පැවිදි උතුමන් ලෙසින් මාගේ සීලයද පිරිපුන් වේවා කියලා ලස්සන සාදුනාදයක් සුපුරුදු ආකාරයට වම්මත්ල මතට උතුරු සළුවේ කෙළවරගෙන දකුණකින් තිරිමදමින් අපි අදිෂ්ඨාන කරමු. ඉදං මේ උත්තර සාටකං අදිත්තාමි ဒုတိယံ පි ඉදං මේ උත්තර සාටකං අදිත්තාමි තතියම්පි ඉදං මේ උත්තර සාටකං අදිත්තාමි මේ සාලෝව අනියතය එහි ඇල්ම හලයුතුය හැමදෙම මෙබඳුමය මෙය මාගේ කමඨනය භාග්‍යවත් ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මාගේ සීල සංවරය පිණිසද සමාධි බල වර්ධනය පිණිසද ප්‍රඥාවේ සිසිල පිණිසද හේතු උපකාර වන්නා වූ මේ උත්තර සංඝය මම ඉතා ගෞරවයෙන් අදිෂ්ඨාන කළෙමි. සීල පවාරණය දක්වා උත්තම වස්තුවක් වශයෙන් මේ උතුරු සළුව මම සිහි කරන්නෙමි. කමඨහනක් කොට ගන්නෙමි. මාගේ සිත උපෝසථ සීලයෙහි පිහිටුවා ගනු පිණිස සමාව අවසර වේවා. සාදු සාදු. නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි
धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तिसरण गमनं सम्पूर्णम् अञ्जयिमञ्च दिवसं उपहोसतं उपवसामि तसंगसमं नागतं शीलं समाधियामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि अब्रह्मचर्या वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मध्यपमादत्ताना वेरमणि सिक्खापदं समादियामि विकाल भोजना वेरमणि सिक्खापदं समादियामि नच्चकीतवादितविधूकदर्शना वेरमणि सिक्खापदं समादियामि माला गंध विलेपन धारण मंडन विभूषणान्धाना वेरमणि सिक्खापदं समादियामि उच्चासयन मासयना वेरमणि सिक्खापदं समादियामि जात रूप रजत पटिंगाना वेरमणि सिक्खापदं समादियामि इदं मे शीलधम्मं आसवक्खयावां मोतु सम्बदुःखापमुञ्चतु मागे मे शीलसम्पत्तिः अतीत अकुशलयागे संपूर्ण प्रहाणय पिनिषद अतीत कुशलयागे आर्यकांत शील लाभय पिनिषद वर्तमान जीवितये
අකුසලයන් නූපදවීම පිණිසද කුසලයන් උපදවීම පිණිසද අනාගත කාලයේ කුසලයන් උපදවීම පිණිසද නීවරණයන්ගේ ප්‍රහාණය පිණිසද ආසන්න මොහොතක ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයෝ සංවර්ධනය පිණිසද මාර්ගඵල නිබ්බාන ධාතුව සපුරා ගනු පිණිසද හේතුපකාර වේවා සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරුවනත් පූජනීය මෙහෙණින් වහන්සේලාත් පූර්වාදර්ශ කරගෙන සිව්වනක් බුදු පිරිස එකම හෙවණක අධ්‍යාත්මික සුවය සොයන්නටයි ටික කලකට පස්සේ අපට යන්තමට නමුත් සුව පහසුකම ලැබිච්ච මේ පොහෝ දවසේ අප්‍රමාණ බුද්ධානම්බන ප්‍රීතියෙන් ධර්මානම්බන ප්‍රීතියෙන් සංඝානම්බන ප්‍රීතියෙන් ඒක රාශී වුණේ. මේ ගෙවුණු කාල සීමාව තුළ වුණත් මගේ පින්නතුල්ලා පුළුවන් උපරිම ආකාරයෙන් තුනුරුවන් වෙත හිත නමාගෙන ගත කළ ජීවිතය සමස්තයක් වශයෙන් ගත්තම ශ්‍රී ලාංකිකයන් ලෝකයේ අනෙකුත් රටවලට වඩා තුනුරුවන්ගේ ස්පර්ශයෙන් නිරතුරුව පහස ලබපු මේ පුණ්‍ය භූමිය තුළ අපේ ජීවිත මේ ආකාරයෙන් රැක කියා ගන්නට ලැබුණේ ඇත්තෙන්ම අපි මේ පුරණ ලද වූ ගුණධර්මවල අවම මට්ටමේ සීල සම්පත්තියත් උපරිම මට්ටමේ ප්‍රඥා සම්පත්තියත් සහිත ශ්‍රාවක ශ්‍රාවිකාවෝ මේ ශරීරක් භූමිය තුළ රැඳෙන නිසා කියලා කිව්වොතින් මයි පින්නතුල මාත් එක්ක එකඟ වෙනවා. ඒ අතරින් අපේ පින්නතුල්ලාගේ කුල වංශවල ධර්ම කියන කෙනෙකුටවත් බොහෝ විට එබඳු වදුරක් උනේ නැහැ. සිහි කරන්න වෙන්නේ මහා ධර්මපාල ජාතකේ වැනි ජාතක. නේද? මහා ධර්මපාල ජාතකයේදී තමන්ගේ පුතා මරාය කියන පණිවිඩයක් අරගෙන එනකොට මොකද මේ කුල පවුල නැත්තු දීර්ඝායුෂ ලබන රහස්‍ය මිනිස්සුන්ගේ සැකයට භාජනය වුණා. ඒ නිසා අර දිසාපාවක ඇදුරුතුමා නග ශිල්ප උගත් අය මෙට මේක පරීක්ෂා කරන්න ඕන වුණා. ඔවුන් ඇවිල්ලා කිව්වා නේද තාත්තට අනේ මේ ඔයාගේ පුතා මරා හදිස්සියෙන් ගෙනාවේ ඇටකටු ටිකයි. ඇටකටු ටික අතට ගත්තෙත් නැහැ පරීක්ෂා කළෙත් නැහැ. මොකද කිව්වේ? අපේ කුල පවුල් වල එහෙම කීයටවත් අකාලේ මැරෙන්නේ නැහැ. අකාලේ මැරෙන්නේ නැත්තේ මොකද? අපේ අය දන්න කියන වපසරීවත් අකුසලයක් නම් කරගෙන නැහැ. ප්‍රාණඝාත අකුසල කොහොමදත් කරලා නැහැ. අතීත සංසාරේ යම් අකුසලයක් තියෙනවා නම් ඒකේ විපාකේ පවා මේ කුසල සම්පත්තිය වලින් ගෙවෙනවා. මම ඒකයි සීලේට මම වෙනතොලත් එක්ක සත්‍යක්‍රියා කරේ. දැනගෙන අවබෝධයෙන්ම සත්‍යක්‍රියා කරන්න ඕනේ. මගේ මේ සීල සම්පත්තිය වර්තමානයේ පිරිසුදුයි. සීලෙක පිළිදාගත්ත මේ සුන්දර පින්වන්ත උණුසුම් මුදාසන නෙමෙයි. මාගේ සීලය බෙහෙවින් තුන්තරින් පිරිසුදුයි. මුලින් පිරිසුදුයි, මැදින් පිරිසුදුයි, අගින් පිරිසුදුයි. මුලින් කිව්වේ විරතියෙන් පිරිසුදුයි. මැදින් කිව්වේ ශික්ෂණයටපත් වීමෙන් පිරිසුදුයි. සික්ඛාපදක්. සමාධිය මේ ආර්යකාන්තය සීලයෙන් නැත්නම් ආර්ය උතුමන්හන්සලක එකතු වෙන මගේ අදිෂ්ඨානයක් තියෙනවා. ඒ බැවින් ආර්යවහන්සල පිරිසුදුයි, මගේ අරමුණක් පිරිසුදුයි. තුන්දෙනින් පිරිසුදුයි.
ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරිඋසాన කල්යාණ. මේ මොහොතේ ඊයේ පෙරේදා ගිය මාසේ ගිය සති ඒව හිතන්න එපා. මේ මොහොතේ සත්‍ය ක්‍රියා කරන්න බැරි ශක්තියක් කිසි කෙනෙක් ළඟ නැහැ මේ භූමියේ මේ වෙලාව රැඳෙන. පැවිදිතුමන් වහන්සේලා මේ මොහොතේ දැන් තත්පර ගන්නකොට පෙර තමන් වහන්සේගේ සීල සම්පත්තිය අධිෂ්ඨාන කළා. වල පොහුදුන් ලෝකික අඩුලහොඬුකම් ආර්ය භූමිය ස්ථාවර වෙනකම් අසයික්ෂ රහතන් වහන්සේ නමක් වෙනකම් අඩුලහොඬුකම් වෙන්න පුළුවන්. එතනින් මෙපිට සෝවාන් මාර්ගඵල ධර්මයේ ඉඳලා නැත්තම් ඒකත් අකුසල කර්මයට නඹුරු වෙන්න පුළුවන්. මොකද කාමරාගයට ලොකු නම්‍යතාවයක් තියෙනවා. ගැටෙන සුළු හිතක් තියෙනවා, පටිඝය තියෙනවා. මේ සෝවාන් මාර්ගඵලලාභියා. සෝවාන් මාර්ගඵලලාභියත් එහෙම නම් දැන් පිටදී ඔබටත් ඔබ ගැන සැක නොහිතන්න. දහම් කරුණු කියලා දෙන්න ඕනේ. මම කල්පනා කළා අංගුත්තර නිකායේ පුද්ගල වර්ගයෙන් මා කවුදයි කියන කාරණාව දවසින් දවස ටිකෙන් ටික තේරුම් කරලා දෙන්න ඕනේ. සූත්‍ර දේශනා අනුසාරයෙන්ම. එතකොට අපි අපට ලකුණු දා ගන්නවා. අපි ඉන්න තැන කොතනද? අපි තාම එක තැනකටවත් ගිහින් නැද්ද? දැන් භාගතුන් වහන්සේ අරනවා සගත් නුවර අනාථපිණ්ඩිකාරාමයේ වැඩ වාසය කරන කාලේ භාගතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලා තුන් නමක් එකතු වුණා පොඩි සාකච්ඡාවකට. උන්වහන්සේලා එකතු වුණාම කාගවත් ඕපාදුම කතා කරේ ඉන්නේ නැහැ. ධර්ම කාරණාවක්මයි කතා කරන්නේ. එහෙම නැත්නම් උන්වහන්සේලා ඉස්සල්තයි. ධම්මීවා කතා හරිය තුන්හි බව. ඊපස්සේ ලියා ගන්න දෙලකන් මේ ස්වාමීන් තුනම කතා කරනවා. කවුද හාමුදුරුවෝ තුනම? සවිත්ත හාමුදුරුවෝයි මහා කොට්ටිත හාමුදුරුවෝයි සරියුත් හාමුදුරුවෝයි. කවුද? සවිත්ත හාමුදුරුවෝයි මහා කොට්ටිත හාමුදුරුවෝයි සරියුත් හාමුදුරුවෝයි තුනම කතා කරනවා. මේ තුනම එකතු වෙලා සරියුත් හාමුදුරුවෝ අහනවා ඉස්සරහම සවිත්ත හාමුදුරුවෝගේ. සවිත්ත හාමුදුරුවනේ මේ ලෝකේ පුද්ගලයෝ තුන්දෙනෙක් ඉන්නවා. ලෝකේ පුද්ගලයෝ තුන්දෙනෙක් ඉන්නවා. ඔන්න පුද්ගලයෝ තුන්දෙනා. කාය සක්ති පුද්ගලයා, දිට්ඨිපත්ත පුද්ගලයා, සද්ධා විමුක්ත පුද්ගලයා. නිකන් අපි කියමු පස්සේ ලියා ගන්නකම්. කවුද? කාය සක්ති පුද්ගලයා, දිට්ඨිපත්ත පුද්ගලයා, සද්ධා විමුක්ත පුද්ගලයා. ඒ වචන කිව්වට බය වෙන්න එපා. ඉතින් අපි හැබැයි අපි කවුද? එක එක පුද්ගලයාට අයිති ගුණ ධර්ම වලින් මම මොන හරි පුරවගෙන තියෙනවද? මේ බුද්ධ ශ්‍රාවකයෝ ගැන කතා කරන්නේ. සමස්ත බුද්ධ ශ්‍රාවකයෝම කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඉහි පැවිදි කතාවක් නැහැ. දැන් සවිත්ත හාමුදුරන්ට මේ තුන්දෙනා ගැන කියලා අහනවා මේ තුන්දෙනාගෙන්. තවම අපි දන්නේ නැහැ කවුද? මොකවත් තේරුම් ගන්න දෙයක් නිසා නේද? මේ තුන්දෙනාගෙන් කවුද වැඩියෙන් හොඳ ප්‍රණීතතර පුද්ගලයා කවුද ඔබ වහන්සේට වැටහෙන විදිහට කියන. ඔබ වහන්සේ කාටද මේ තුන්දෙනාගේ රුචි කරන්නේ? කවුද තුන්දෙනා? කායසක්ති පුද්ගලයා, දිට්ඨිපත්ත පුද්ගලයා, සද්ධා විමුක්ත පුද්ගලයා. පොඩි ගැඹුරු වචන ටිකක් අපි ඉගෙන ගමු ධර්මයේ. දැන් කාගෙන්ද මේ අහන්නේ? සවිත්ත හාමුදුරන්ගෙන් අහනවා. කවුද අහන්නේ? සරියුත් හාමුදුරුවෝ අහනවා. සාරිපුත්‍රයන් වහන්සේ අමතර කියනවා සාරිපුත්‍ර ආයුෂ්මතුනි. ආයුෂ්මතුනි කියන්නේ ඒගොල්ලෝ සම වයසේ අය. සාරිපුත්‍ර ආයුෂ්මතුනි. මට හිතෙනවා සද්ධා විමුක්ත පුද්ගලයා වඩා හොඳයි කියලා. ප්‍රණීතයි කියලා. මම එයාටයි ආසක්. දැන් ඕගොල්ලෝ නෙවුත් මේ තුන්දෙනාගෙන් කාටද ආසක් කියලා ඕගොල්ලෝ දැන් උත්තර දෙනවද මොකද? තාම හරියට තේරුම් ගන්නේ නැති හින්දා උත්තර දුන්නොත් අසාර්ථකයි. තේරුම් දැනගත්තට පස්සේ මම ආස කරන්නේ අහවල් පුද්ගලයාට. අපිට අනුන් පිළිබඳව ආසාවක් වැදගත්. නමුත් අපිට වැදගත් වෙන්නේ මං කවුද කියන එක දැනගන්න එක. මේ තුන්දෙනාගේම ගුණ ධර්ම මානක තියෙන්න ඕනේ. නමුත් මනක වැඩිපුර මොනවද වෙන්නේ? කියලා දැනගත්තාම අපිට ඉදිරි ගමන යන්න සාර්ථක ගමනක් යන්න පුළුවන්. දුර්වල පුද්ගලයාගේ දුර්වල ලක්ෂණ, ප්‍රසස්ත පුද්ගලයාගේ ප්‍රසස්ත ලක්ෂණ දැනගන්නයි කියන්නේ. මම නම් සද්ධාවින්ත ශ්‍රාවකයටයි සරියුත් හාමුදුරුවෝ කියලා කියනවා. මක්නිසාද? මොකද ඔබ වහන්සේ සද්ධාවින්ත පුද්ගලයාට ආස
දැන් අපි අද මේ ලෞතර සම්බුද්ධ පූජාවටත් අපේ මහා දාන වස්තු පූජාවටත් පැමිණිච්ච දායකයන් අපි ආදරේ. මොකද ආදරේ? නිකන් ආව නම් ආදරේ නෑ. ඒගොල්ලෝ දානේ හදාගෙන ආවා. දානේ හදාගෙන ඉන්න බැරි වෙච්ච කෙනෙකුත් එන්න පුළුවන් පන්සලට. එයාට සමහරට වනමල් ටිකක්වත් නැහැ සමහරට කඩාගෙන එන්න. දුර ඈත බස් එකේ ආවේ. පන්සල ගේට්ටුව ගාව ගහේ මල් කඩාගෙන ආව නම් මිසක්. උන් දෙදෙනෙක් මල් වට්ටිය දික්කලාට ගෙදරින් ගියක් නෙමෙයි. අතරමඟින් තියෙන ගස් වලින් කඩාගෙන ආවේ. එහෙමවත් නැති අයත් ඉන්නවා. එහෙමවත් නැති අය අතර පන්සලේ මල්ලු නැතිනම් කරන්න දෙයක් නැහැ. ඉතින් කොහොම වුණත් මොකුත්ම දෙන්න බැරි වුණා. හැබැයි පසංග පිළිහිටවල බුදුන් වදිනවා. පසංග පිළිහිටවල බෝධි ළඟ වදිනවා. මොකුත්ම නැහැ. පැන් ටිකකුත් නැහැ. අපි ඒ පුද්ගලයාට ආදරේ කරනවා. එයි. එයා ගාව ශ්‍රද්ධාව තියෙනවා. එයා ගාව ශ්‍රද්ධාව තියෙනවා. හරිම වැදගත් වෙන්නේ මේ ශ්‍රද්ධාව. සවිතහඳුරු කියනවා. මක්නිසන් එවැත්නි මේ පුද්ගලයාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත්. ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් මං ඒ නිසා අර තුන්දෙනාගෙන් මම වැඩියෙන් ආස ශ්‍රද්ධා විමුක්ති පුද්ගලයාට. දැන් ශ්‍රද්ධා විමුක්ති කියන්නේ මොකද්ද? ශ්‍රද්ධා ඉන්ද්‍රිය අනිත් ඉන්ද්‍රිය පහට වඩා බලවත්. මොනවද ඉන්ද්‍රිය පහ? ඇහැ කන නාසය දිව ශරීරය. එහෙනම් ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා මේ බුදුහාමුදුරුවෝ වර්ග කරන්නේ. තමන් ගැනත් වර්ග කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේ පරණ උපාසකම්මල ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් නැහැ. හැබැයි සති ඉන්ද්‍රියත් වීර්ය ඉන්ද්‍රියත් සමාධි ඉන්ද්‍රියත් ප්‍රඥා ඉන්ද්‍රියත් උස්සගෙන ඉන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය නිසා. දැන් මාව ඔසවගෙන ඉන්නේ මගේ අත පය මුළු මහත් ශරීරයෙන් ඔසවගෙන ඉන්නේ මේ පුටුවත් මේසෙත් සියල්ල ඔසවගෙන ඉන්නේ මේ පදනමනේ. මේ පදනම සීලය නම් මේසපුටු සමාධිය නම් පුද්ගලයා ප්‍රඥාවයි. ඒකයි ධර්මාසනයක් පනවනකොට ගෙදරක. නිකම් පුටුව මේකේ උඩ තියලා නෙවෙයි ආසනයක් හදනවා. පුටුවටවත් ගැලපෙන කාටේ ලිංගිත්තක් පදනම හදන්න ඕන. පදනම හදන්න ස්ටේජ් එකක් මෙල්ල හදා ගන්න බෑ. පැදුරක්වත් අඩු ගානේ දාන්න ඕනේ. දැන් විනය කර්ම කරනකොට පොහොව කර්ම කරනකොට මේ වගේ ස්ටේජ් එකක් දැන් පින්නතොල කටින පින්කම කරනවා නම් අනාගතයට දැනගන්න පුළුවන්. මේ අර පීඨිකාව උගන්වනකට තමයි කීපනම දෙනා වහන්සේ නමක් අර චීවරේ පවරන්නේ. නිකන් අදිෂ්ඨාන කරලා බිම බෑ. ඒකට පොයිසි මාන ප්‍රශ්නයක් නැහැ. ගල් කණු හිටවල ඒක අභ්‍යන්තරයට ගිහිල්ලා වැඩේ කරන්නේ. ඒක මේවත් අපි එකින් එක සංකේතාර්ථ වශයෙන් දැනගන්න ඕනේ. එතකොට ප්‍රඥා උසලා සිටින්නේ කවුද? සමාධිය විසින්. එහෙනම් ශ්‍රද්ධා ඉන්ද්‍රිය පරණායගේ බලවත් තිබුණා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය හරහා ඒ ඇයට ලැබෙන ඒගොල්ලෝ බොහෝ දම්පින්කම් කළා. ලොකුවට මිල මුදල් පිටයි නෙමෙයි. මතක් වෙනවා අවුරුදු 30 ගානක් ඉස්සෙල්ල මේ භූමියේ අපිට ඔය සින්තටික් පැදුරු තිබුණේ නැහැ. පොල් පැදුරු තිබුණේ. ඒ පොල් පැදුරු ටික ඒක ඇහත් සම්පූර්ණයෙන් සූදාපු ඔය බෝකු කටේ උපාසකම්ම කියලා උන්දර කියන්නේ ඔය හංසිදිරි පාරක් යක්කල ගම් පහපාරේ ඉතින් අර අපේ බෝකු ගාවින් හැරට තන තියෙන ගෙදර රෝස පාට තීන්ද ගාපු ගෙදර හිටපු වයසක අම්මා. හොඳ වාර්ෂික කටින පින්කමට සල්ලි එකතු කරන්න අවුරුද්දක් තිස්සේ වට්ටි විනවා. හැම ගොඩනැගිල්ලකටම පොන්ති අතුල්පත් වියලා මේ වත් වට්ටිය දාන වට්ටි කරමින්ද කොල් මොකද මේ රම්පේ කොළ වලින් වියලා කොල් වලින් වියලා ගල් හැපෙලු හදලා ඊළඟට මේ පැලු ඉරීගෙන යනකොට උන්ද රෙදි කැලි ගොඩාක් එකතු කරගෙන යනවා. අයිනින් ඔහම අර ඔය මහා තියෙන්නේ ඒ වගේ ඉරෙන් පැලු ටික මහා 20 කරන 40 කරනක් විතර ඒක සිල් සමාදන් වුණේ. ඉතින් ඒ අයට උනත් ඒ සියලු පහසුකම් උන්ද සැලැස්සුවා. හරිම ශ්‍රද්ධාවන්තයි. හැබැයි බණ කියලා දෙනකොට නිින්ද යනවා.
භාවනා කොම්බුද කියලා අහපු ගමන් ආයි වචන කියන බා කියනකොට නින්ද කියනවා. වනාවන්නේ. හැබැයි අපරාධ කරන අපි ශ්‍රද්ධාවන්තයි. දැන් උන්දගේ ශ්‍රද්ධාවේ ප්‍රතිඵල වශයෙන් නියම් භාව ගමනේ හොඳ තැනක ඇති කියලා හිතනවා. හැබැයි එහෙම හිතලා ආයත් කරන්නේ ශ්‍රද්ධාව මුතරවනවා නම් ආයත් කරන්නේ ශ්‍රද්ධාව පුරපුර ඉන්නවා නම් ආයම කරන්නේ සංසාරක සංකාර හදාගන්නේ. දැන් අර ගස් නැති කැලේ ඉඳරු ගහක් තියෙනවානේ. වෙන ගස් මොකවත් නැත්නම් තියෙන්නේ ඉඳරු ගස් හිටන්න මේ වනාන්තරයේ ගස් තියෙන ගව්. කො මේ ඒක ඉඳරු ගහ වෙන්නේ නැහැ. ඉඳරු ගස් විතර නම් තියෙන්නේ. ඒ වගේ කෙනෙකුට ශ්‍රද්ධාව විතරක් තියෙනවා නම් ශ්‍රද්ධාව තමයි එතන ප්‍රධාන වෙන්නේ. නමුත් පින්නදී ඔබ මතක තියාගන්න ශ්‍රද්ධාව ඇතුවත් බැරි. ශ්‍රද්ධාව නැතුවත් බැරි. ශ්‍රද්ධාවේ පිහිටකට හිටියත් බෑ. ශ්‍රද්ධාවේ පිහිටා හිටින්නේ නැතුවත් බෑ. ශ්‍රද්ධාවෙන් ඉස්සරහට යන්න ඕන. ඊළඟට සරියුත් හඳුරු අහන මහා කොටි හඳුරුවන්ගෙන් ආයුෂ්මන්තදී මේ ලෝකේ පුද්ගල තුන්දෙනෙක් ඉන්නවා කියලා මම දැන් කිව්වනේ. කවුද කාය ශක්ති පුද්ගලයයි, ditthිප්පත පුද්ගලයයි, සද්ධා විමුක්ත පුද්ගලයයි. දැන් සවිත්ත හඳුරු තෝරගත්තා නෙක්කනේ. මහා කොටි හඳුරුවන් කියනවා ඔබ වහන්සේ කාවද තෝරගන්නේ? මම තෝරගන්නේ ditthිප්පත පුත් ශ්‍රාවකයා. මම ඕගොල්ලන්ගේ හො ditthිප්පත ශ්‍රාවකයා තෝරගන්නවද කියලා තාම හරියට උත්තරයක් ගන්න බැරි වෙයි. මොකද ditthිප්පත පුද්ගලයා කියන්නේ කවුද කියන එක ගැන සරල අවබෝධයක් නැති නිසා. දැන් බලන්න පොතේ කියන හැටියට මේ පුද්ගලයාගෙන් කවරෙක් වඩා හොඳයි ප්‍රණීතතරයි කියලා වරුරු කියලා සාරිපුත්‍ර ආයස්මන්නේ මේ තුනගේ කාය ශක්ති පුද්ගලයා වඩා හොඳයි කියලා මට හිතෙනවා. ඒ මොකද කාය ශක්ති පුද්ගලයා සමාධි ඉන්ද්‍රිය ප්‍රබලයි. කාය ශක්ති පුද්ගලයාගේ මොකද ප්‍රබල? සමාධි ඉන්ද්‍රිය ප්‍රබලයි. ඒ නිසා මම එයාට ප්‍රියයි. ඒ කියන්නේ පෞද්ගලික පිළිගැනීමනේ. ඒ නිසා මම එයාට ප්‍රියයි. එහෙමද? දැන් ඊට පස්සේ මහා කොට්ටරුන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ට මේ කියනවා හැබැයි සාරිපුත්‍ර මේ තුනගෙන් කවරෙක් හොඳයි කවරෙක් වඩා හොඳයි කියලා ඔබ වහන්සේ හිතනවාද? සාරිපුත්‍රයන් වහන්සේ දැන් ඉතින් ලොක්කම මෙතන ඉන්නේ කොහොමද? කවුරු කිද? දැන් එක්කෙනා නිතර නේද? කවුද? ditthිපත් එක්කන මම නම් රුචි කරන්නේ ditthිපත් ශ්‍රාවකයා. හැබැයි ඒ මොකද ඔබ වහන්සේ එහෙම කරන්නේ? එයාගේ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්. එයාගේ ඉන්ද්‍රිය අතර ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්. දැන් අපිට ඉන්ද්‍රිය පහක් තියෙනවා කියවනේ නේද? ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. දෙකද තුනක් තෝරලා තියෙන ඉන්ද්‍රියන්ගේ. මෙතන තුන් දෙනා ඉන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් එක්කෙනෙක් තෝරගත්තා. සමාධි ඉන්ද්‍රිය බලවත් එක්කෙනෙක් තෝරගත්තා. ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් එක්කෙනෙක් තෝරගත්තා. තව දෙන්නෙක් තෝරගන්න ඉන්නවනේ. පස් දෙනෙක් දැම්මනම් තව දෙනමක් මෙතන ආවනම් ගයියේ. කවුද? වීර්යයයි සතියයි දෙක. වීර්යයයි සතියයි දෙක වෙනම තෝරා නොගත්තාට ඉන්ද්‍රිය ධර්මනේ වීර්ය සතිය දෙක වෙනම තෝරා නොගත්තා අර කරුණු තුනේම මේ දෙක තියෙන්නම ඕනේ. ශ්‍රද්ධාව කියන එක්කෙනාගේ ශ්‍රද්ධාව වීර්ය කලේ නැත්තම් සිහියෙන් හිටියේ නැත්තම් විද වැටෙනවා. ශ්‍රද්ධාව කියන එක බොහොම සුළු දෙයකදී විද වැටෙන්න පුළුවන්. ශ්‍රද්ධාව කියන එක විද වැටුනොත් ආයි හදන්න වෙනවා ශ්‍රද්ධාව. හිඳගෙන හිටියා හොඳ නැහැ, හිටගෙන හිටියා හොඳ නැහැ, කතා කරලා හොඳ නැහැ, හින හුණා හොඳ නැහැ. ගමන් කරන හැටි හොඳ නැහැ. මං යකරේ බොහොම පැහැදිලිමින් හිටියේ. මගේ දැන් මේ පැහැදිලිම නැති වුණා. දැන් අපිට එහෙම වෙලා නැද්ද? අනන්ත අප්‍රමාණ වෙලා තියෙනවා. ඈතින් බලනකොට ශ්‍රද්ධාව පෙරුණා. ඈතින් බලනකොට ඕම හොඳ එක්කෙනා කියලා තේරුණා. අනේ හරි සිල්වන්තයි කියලා හිතුණා. කිට්ටු වෙලා බැලුවම වැඩි. ළඟට නම් වෙලා ආශ්‍රය කරනකොට මෙයාගේ සීලය මොකද කියලා තේරෙන්නේ. ඈතින් ඉන්නකන් තේරෙන්නේ නැහැ. අලුතෙන් දකින්නකොට කොහොමද තේරෙන්නේ නැහැ. ලං වෙලා බලන්න ඕන වැඩේ. තමන්ගේ ශ්‍රද්ධා ඉන්ද්‍රියත් එහෙමයි.
අනුමූලික කරගෙන තමයි ශ්‍රද්ධාව හැදෙන්නේ. දැන් පින්නතුක ලයිස්ට්ක් හදා ගන්න ඉන්න ගම. මම හිතේ යම් පැහැදීම් ඇති කරගත්තු අය හිටියා. පැහැදීම් කියන්නේ මොකද? සාසනික පැහැදීම්. මම බොහොම ශ්‍රද්ධාවෙන් එයාට දාන දුන්නේ. මම බොහොම ශ්‍රද්ධාවෙන් එයාට වැඩ පිළිතුරු කළේ. මම බොහොම ශ්‍රද්ධාවෙන් එයාට ගෞරව කළේ. මං හිතුවේ නෑ එයා මෙහෙම කෙනෙක් කියලා. මං හිතුවේ එයාට මොනවාරි ගුණයක් ඇති කියලා. බැලුවා මොකෝම ගුණයක් නෑනේ. මට ඒක තේරුම් ගන්න ටිකක් පාරක් වුණා. හැබැයි සතුටු වෙන්න ඕනේ. මොකද? පාරක් වෙලා හරි නැත්තම් එයාට යන ගමන ඒකාන්තයෙන් වැරදි මාර්ගයට වැටෙනවා. එයා කියන බණවලින් වැඩකුත් නැහැ. එයාට දන් දීමෙන් ඇති වැඩකුත් නැහැ. දැන් අපි කියනවා මිනිස්සු උපාසකම්මලා කොහොම පැහැදීමෙන් දාන දෙනවා කියන්නේ අපි මම නම් ඔයාකට දාන ගෙනියන්නෙත් නැහැ මම නම් ඔයාකට දාන දෙන්න සල්ලි දෙන්නෙත් නැහැ බෝඩ්නම් දීපන් කියන පිරිමි නැද්ද? පිරිමි තමයි කාන්තාවන්ට වඩා ඉක්මනින් ශ්‍රද්ධාව බිඳ වැටෙන අය. මෝඩකම එහෙම නෙමෙයි. කාන්තාවෝ දැක්කොත් දැක්ක තරමින්ම පැහැදෙනවා. පිරිමි එහෙම දැක්කොත් දැක්ක තරමින් පැහැදෙන જાතියක් නෙමෙයි. ඔයා මෝඩකමට ඔය ගොඩක් මේ මට එහෙම කියන්න එපා ඔයා. පරීක්ෂා කරලා බැලුවමත් ඇත්ත. පරීක්ෂා කරලා බැලුවම සමහරවිට ඕගොල්ලෝම කියනවා මම මේ කිව්වේ නේද අපේ මිනිහා යක්ෂ තරහයි ඔය කාට බඳන් දෙනවා කියලා. අම්මා අප්පා මටත් දැන් තමයි තේරෙන්නේ අපේ මිනිහා මෙයාකට මෙතර බැන උනේ මොකටද කියලා දැන් තමයි මට තේරෙන්නේ. ඒත් දැන් ඉතින් මට කරන්න දෙයක් නෑ. අම්මා දීගෙන ආපු දානේ මම ඒක එහෙම කරගෙන යනවා. මේ ඇත්තයි මේ සරල සාමාන්‍ය ජීවිතවල සිද්ධ වෙන සිද්ධි බොරු එහෙම නෙවෙයි මේ කියන්නේ. අපි අසුර කරන්න ඕන දුරින් ඉන්නකොට පෙනුනට වඩා අර මොකද්ද සිද්ධාත් තියෙන්නේ. මං දුරින් ඉන්න පද කාලෙදි දැනුණා මොකද්ද? අපි මොකද අපි දුරින් ඉන්න කාලෙදි දැනුණා ආදරේ නෑ කියලා මොකද වුනේ? ඒකේ ළඟින් ඉන්නකොට මුලින් දැක්ක ශ්‍රද්ධාවට වඩා ළඟට එනකොට ශ්‍රද්ධාව වැඩි වුණා නේද? කොහොමද තේරුම් ගන්නේ? මගේ බලන්නේ සංවාසේන කෝවික වේදී ළඟ වෙයි තබ්බු. දැක්ක ගමන් පැහැදිලා ශ්‍රද්ධාව උපදව ගන්න එපා කිව්වා. සංවාසේන කෝවික වේ බොහෝ කලක් ආශ්‍රය කරා. අවුරුද්දකින් දෙකකින් තුනකින් හතරකින් පහෙන් බෑ. බොහෝ කල. සංවාසයෙන් කෝපික වෙයි ඊළඟ වෙදී තමයි. ලං වෙන්න ශ්‍රද්ධාව වැඩි වෙනවා. දැන් ඉස්සර අපි බුදුහාමුදුරුවෝ පිළිබඳව චරිත කතා දැනගත්තා. එතකොටත් අපේ ශ්‍රද්ධාව තිබුණා. ජාතක කතාවලින් ඉගෙන ගත්ත බෝධිසත්ව ධර්ම, බුදු ධර්ම නේ බෝධිසත්ව ධර්ම. දැන් අපි බුදුහාමුදුරන්ගේ අරහන් ගුණය ගැන මහ පළල් විස්තරයක් ඉගෙන ගනිමින් ඉන්නවා. අරහන් ගුණයෙන් දැනෙන අධ්‍යාත්මික සිසිල ගැන අපි දැන් අත්දැකීමින් ඉන්නවා. වෙනදට වඩා දැන් බුදුහාරණ අපි ලං වෙලා නැද්ද? බුදුහාරණ ලං වෙන්න ශ්‍රද්ධාව වැඩි වුණේ නැද්ද? පුංචි කතන්දර බණක් අහලා ඊට වඩා ඩිංග පරමාර්ථ ධර්මයේ ගැඹුරු බණක් දේශනා වෙනවා නම් අහන්න ලැබෙනවා නම් ඉස්සර පැහැදුනේ සරල කතන්දර බණක මෞර්තිය ගුණ ගායනාවට. දැන් ඊට වඩා ඉහළ මට්ටමට බණ කියනවා. දැන් මට හරි හොඳයි. දැන් මට පෙරේට වඩා උන්වහන්සේ ගැන පැහැදීමක් තියෙනවා කියලා හිතනවනේ. ඒකනේ වෙන්න ඕන. අන්න ලං වෙන්න ශ්‍රද්ධාව වැඩි වුණා. අපේ වෙන්නේ ලං වෙන්න අඩුපාඩුකම් වැඩියෙන් පේනවා. ඇත්ත සත්‍ය අපේ ඉඳන් ලං වුණාම දුරින් ඉන්න කාලෙ දැනෙන්නේ නැහැ. ගැන මිනිසුන් උනත් එහෙමයි. මිනිහන් හොඳයි ලස්සනයි ගුණවන්තයි හැඩයි වැඩයි ඔක්කොම තේරුන්නේ ඌ වැඩ දාපු කාලේ ඈත ඉඳලා වැඩ බැලුවා.
කසාදට ලඟ වුණාට පස්සේ වැඩේ තේරුනේ. මිනිහා කවුද කියන එක තේරුනේ අවුරුදු ගණනාවකට පස්සේ. හයියෝ මං ඒක තේරුම් ගන්නකොට පෙරහැර ගිහින් ඉවරයි. මගේ ගෑනුන්ට අනුකම්පා කරලා කසාද මැල්ලා. නමුත් දැන් තමයි මට තේරෙන්නේ ගෑනුන්ට කවුද කියලා. ඈත ඉන්න කාලේ තේරෙන්නේ නැහැ. හොඳටම නම් වෙලා බලන්න. ඊට පස්සේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. බැදගත්තු බෙරේ ගහන්න එපායි කියලා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ කියලා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ කියලා කලකිරීමෙන්ම ජීවත් වෙන අය වුණ තරම් ඉන්නවා. කාටවත් කියන්න විදියකුත් නැහැ. වෙනවට කරන්න දෙයක්වත් නැහැ. මිනිහකින් ගොටි කක්කා බැනුම අහහා. කිසිම ජීවිතේ සන්තෝෂයක් නැතුව. සතුට හොයාගෙන තමයි කතාද බැන්නේ. අයියෝ සන්තෝෂයක් නැතුව ජීවත් වෙනවා. සන්තෝෂයක් නැතුව ජීවත් වෙනවා. අපි මීයක් කඩන්නේ අතරව කන්නේ සන්තෝෂ වෙන්නේ අපි ජීවත් වෙන්නේ. දන් දීලා මට සන්තෝෂ වෙන්න බැහැ නම් දාන පිළිගත්තු ඇත්තගේ ඉස්සර දන් දුන්නේ මම මේ වගේ හරි පැහැදීමෙන් දැන් මම දන් දෙන්නේ පැහැදීමෙන් නෙමෙයි දෙන්න ඕන හින්දා දෙනවා පරම්පරාගතව දුන්න හින්දා දෙනවා කියලා. දැන් ඔබ හන්සලා වෙනම හිතන්න තම තමන් හන්සලාගේ ජීවිතය අනුන්ට කොහොම පේනවද ඔබට අනුන් පේන්නේ කොහොමද? පොඩි පාඩමක් නෙමෙයි මේක ප්‍රායෝගිකයි. නිකන් කන උඩින් විහිඳලා යන බරක් නෙමෙයි. පපුවට වැදිලා ජීවිතයට සම්බන්ධ කර බලන්න. ජීවිතයට සම්බන්ධ කර බලන්න. හැබැයි මට අන්න අය බොහොම පැහැදිලිව හිටියත් වැඩිපුර ඉන්නේ නැහැ. දැන් වැඩිපුර ඉස්සර වගේ මාත් එක්ක කතා කරන්නේ නැහැ. ඉස්සර මං හරියට උදව් කළා මටත් හරියට උදව් කළා මොකද දන්නේ මගේ මොකද්ද දන්නේ අඩුපාඩුව අහන බැලුවත් කමන්නේ නැත්තගේ. ඔය මාත් එක්ක වැඩිපුර කතා කරන්නේ නැහැ මූණ බලන්නෙත් නැහැ. කතා කරන්න හැදෙන හැම වෙලාවෙම මගේ අරලා යනවා මගේ මොකක් හරි අඩුණුහුඩුවක්වත් උනාවද්ද? ඉතින් මගේ අඩුපාඩුවක් නම් ඒකට කාර්යයක් නැහැ නේ අහගත්තත් එයාම කියන එකකින් ඉන්න එපා. ගිහින් හම්බෙලා අහන්න වියදම් කරගෙන ඉන්න හොබත් තමයි. තමන්ම තේරුම් අරගන්නවා අපි අනුන්ගේ වැරද්ද විතරක් බලන්නේ. මං කෙරෙහි යමෙක් අපහැදිලා නම් මං කෙරෙහි යමෙක් දැන් කතා බහ කරන්නේ නැත්තම් මුණ දෙන්නේ නැත්තම් මං එයා හම්බෙලා හරව මොකක් හරි මගේ වැරද්දක් වුණාද? ඇයි ඉස්සර වගේ මායක දැන් කතා බහ කරන්නේ නැත්තේ? ඇයි හිනෙන්නේ නැත්තේ? ඇයි මට ආදරේ නැත්තේ? ඇයි මට ලෙන්ගතු නැත්තේ? මම කරපු වැරද්ද මොකද්ද? අරහෙන් යහුවත් කියන්නේ මොකක්ද මම කරපු වැරද්ද? ඉලහුව කියන්නේ සුහද වහුව කරහ වෙන්නේ මම ඇත්තයි කියන්න මම හරි වැරද්දක් තියෙනවා. මම අහන්නේ හදා ගන්නයි. අනේ මගේ වැරද්දක් වෙලා මම කමනාපුණා මම වැරද්ද හදා ගන්නවා. ඔය අමනාපෙලා ඉන්න එක මට හරි හික් වේදනාවක්. මගේ පුංචි කොමක් එහෙම නෙවෙයි. සමහරට එයාගේ වැරද්දයි හරි විදිහට නම් බැලුවා. එයා කේලම් බස් අහලා මං කෙරෙහි අපහැදිලා ඉන්නේ. අනුන්ගේ කේලම් අහලා. එතකොට එයා කේලම් කිව්වා කියන්නේ නැහැ කවුරුවත්. නෑ මං ඔයා කෙරෙහි අපහැදුනේ හැමදේක නිසා. ඔයාට ඔක කවුරු හරි කියලා තියෙන එකක් මිසක් ඇත්තක් නන් නෙමෙයි. එතකොට අවංකව කල්පනා කරලා බලන්න මම යකඩෝ මගේ දිවිච්ච පැහැදීම නැති කරගත්තේ අනුන් කියපු කහලවන්න. ඇත්තනේ නම් මට අහවලා නිරන්තරයෙන්ම උදේ රැ කිව්වනේ අර ආශ්‍රය කරන්න එපා. කවුරු හරි ඔතෙන් ආශ්‍රය කරනවා කියනවා. ඒතකොට අරයා දන්නවා එයාට තියෙන ආදරේ ලිංගතුකුණ සැලකිලි සංග්‍රහ මොකවා නැති වෙනවා. ඕක එතකොට අරයට කියනවා මේ මම මේ කලින්ම කියන්නේ මට හැම විද්‍යාවකට වඩා ගැල විද්‍යාව හොඳින්ද එයා ආශ්‍රය කරන්න එපා. එයා මෙහෙම කෙනෙක් ඈ එනකොටම කියනවා මගර කරා. එනකොටම කියනවා මාත් ඉස්සර බොහොම පැහැදීමෙන් ආශ්‍රය කරපු කෙනෙක්. මං දැන් අයින් වෙලා ඉන්න වැඩ තේරෙනවනේ. අපි දැන් ගානට ඉන්නේ. එයා එක්ක කවුරුත් හොඳ නැහැ. එන කිසි කෙනෙකුට එයාව ආශ්‍රය කරන්න දෙන්නේ නැහැ. කලින්ම කේනන් කියලා බිඳවනවා. අර තිරන්නේ සිසුරු කියා සංග දෙනවා වෙනස් කොට මොකක්ද කියලා මුව කුණු වෙච්ච බැරේදෙක් කියලා උපන්නයි කියනවා. අන් කලින් වේද බින්න කළා. ඒවා කේලම් සංග විතර නෙමෙයි. ගිහි සමාජෙත් එහෙම. ඒ නිසා මගේ දුරු පිටුවක් නේ.
අපි හැම මොහොතකම අපේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ගැන ලොකු දැක්මක්, ලොකු දැනුමක්. හැබැයි මෝඩකමට උපදවා ගන්න පැහැදීම තියෙනවා නම් කවුරු හරි පෙන්නලා දුන්නොත් ඔයා මෝඩකමට අයියෝ පැහැදිලා ඉන්නේ. එයාගේ ඇත්ත සත්‍යය මේකයි කියලා දුන්නොත් නුවණින් විමසලා බලලා ඇත්තටම මෝඩ පැහැදීමක් නම් තියෙන්නේ මන්නක මම මේ මෝඩ පැහැදීම අයින් කර ගන්නවා. මොකද ඇත්ත තත්ත්වය දන්නවනේ. මෙච්චර කල් කරගෙන ඉතින් කරගෙන යන. එහෙම ගන්නෑ. ඇයි තව අමාරු වෙටෙන්නේ? මම කියලා දෙන එක තේරෙනවද මම වෙනතරට? මේ දිනදා ජීවිතේට සම්බන්ධ කරගන්න පුළුවන්ද? අසල්වාසීන් ආශ්‍රය කරනකොට පුළුවන්ද? අසල්වාසීන් ආශ්‍රය කරනකොට පුළුවන්ද? හොඳට මතක තියාගන්න අපේ ආශ්‍රයයට මුලින්ම වැටෙන ඔක්කොම ඉන්නේ වෙස් පැදගෙන. හොත්තර තේරුම් ගන්න මේ. ඔයාලගේ ආශ්‍රයයට අහු වෙන ඕනම එකෙක් ඉස්සෙල්ලා වතාවට එන්නේ වෙස් පැදගෙන. ඒ වෙස් පැදගෙන එනකොට බොහොම පරිස්සමෙන් ඕන පැහැදෙන්නත් එපා පැහැදෙන්නත් එපා. ඒ දෙක මැද්දේ හිත තියාගන්න. අපැහැදෙන්න බලාගෙන පැහැදෙන්න. පැහැදෙන්න බලාගෙන අපැහැදෙන්න. සමහර කෙනෙකුගේ වචන නිකන් මහා සරපරුස වෙන්න පුළුවන්. ගොඩිකල් වචනමයි කියන්න වෙන්න පුළුවන්. අපැහැදෙන්න කාරණා කතා කොටි ගන්න එක. නමුත් කාගේ හරි දුකකට පිටිට වෙන කිව්වොත් එහෙම බුදු අම්මේ අර ඔක්කොම ශිෂ්ට වතර හීතල වතර බොරු මෛත්‍රී වර්ණා කියන්නේ උන්ට වඩා අර දුෂ්ටට කතා කොටි එක තමයි ගිහින් පිටිට වෙන්නේ. මම දන්න අත්දැකීම. එතකොට කවුරුවක් කිව්වට එයා හොඳ නැහැ එයා දුෂ්ටයි කියලා අපි පිළිගන්න ඕනේ. අපට තේරෙන්නේ දුෂ්ටයි කියලා තමයි. දුෂ්ට වෙන්නේ කොහොමද? එයා කාට හරි පිහිට වෙන්න ඕන වෙලාවෙ පිහිට වෙන්න ඕන. අර ශිෂ්ටයි කියලා හිතගෙන ඒක අහක බලනවා පිහිට වෙන්න ඕන වෙලාවට. දුෂ්ටයි කියලා හඳුනාගත්ත එක අනිත්යි චෝදනා කරපු එක තමයි ගිහින් පිහිට වෙන්නේ. අනිත් එක හෙලෙන්නේ නැහැ. පිහිට වෙන්නේ. කාටවත්. එතකොට ඇත්ත දුෂ්ටයා කවුද? ශිෂ්ටයා වගේ පෙනිච්ච එක ඇත්ත දුෂ්ටයා. ඒක තමයි ඇත්ත දුෂ්ටයා. ඇත්ත ශිෂ්ටයා කවුද? දුෂ්ටයි වගේ පෙනිච්ච එක. එනිසා කිසි කෙනෙකුට ප්‍රබලවම අපහැදෙන්නත් එපා, අනුම අපහදවන්නත් එපා. කාටවත් ඕනට පැහැදෙන්නත් එපා, අනුම පහදවන්නත් එපා. ඔයා කිව්ව හින්දා තමයි අපි ආශ්‍රය කළේ. ඔයා කිව්ව හින්දා තමයි අපි හරි දාලා දුන්නේ. කියලා ඊට පස්සේ පාදකේ කරවත් වෙනම ගන්න වෙනවා. ඔයත් මං කියනව නෙමෙයි පරීක්ෂා කරලා බලන්නකෝ. මං කියනවට එපා පරීක්ෂා කරලා බලන්නකෝ කියලා කියන්නේ. පරීක්ෂා කරලා බලන්න කියලා කියන්නේ. පින්වත් ඔබ සද්ධා විමුක්ත පුද්ගලයෙක් වෙන එක හරි වටිනවා. දැන් මේ තුන්නමම යනවා බුදුහාමුදුරුවෝ ගාවට කාලය ගත වෙහිඳ මං කෙටි කරන්න. තුන්නම ගොහින් බුදුහාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරුවනේ. අපි තුන්දෙනා මෙන්න මෙහෙම කතාවක් වුණා. අපි එක එක හේතු මත එක එකකට රුචි පුද්ගලයෝ නම් කළා. ඔබ හන්දේලාට අපි තුන්නම් ආවේ ඔබ හන්දේගෙන් මේක දැනගත්තොත් වැඩියෙන් හොඳයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ කියන සාරිපුත්ත මේ තුන්දෙනාගෙන් මෙයා වඩා හොඳයි මෙයා වඩා ප්‍රණීතයි කියලා ඒකාන්තයෙන් ප්‍රකාශ කරන එක නම් ඉතර ලේසි එකක් නෙමෙයි. තව අනිත් දෙන්න ගැනම විවරණය කරලා නැහැ විවරණ කරන්න පැය ගන්නක බණක් නෙමෙයි. පහසු නෑ ඒක. සාරිපුත්ත මෙවැනි කරුණක් තියෙනවා. තේරුම් ගන්නකෝ. සද්ධා විමුක්ත පුද්ගලයා අරහත් හෝ අරහත් මාර්ගයට පිළිපන්න කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මම කියන්නේ අර අම්මට තිබුණ ශ්‍රද්ධාව විතරයි කියලා. ඉතින් හිත හරලා පාරලා බලන්න බෑ. මොකද ධර්ම සාකච්ඡා කරන්නට එයාට ප්‍රත්‍යක්ෂ වෙච්ච ධර්ම කොටසක් කවදාවත් මාත් එක්ක කතා කරලා තියෙන මම එහෙම කිව්වේ. නමුත් ඒක වැරදි එහෙනම්. ශ්‍රද්ධාව විතරක් කියන වැඩි කතා නොකර. දැන් මේ අපේ සිල් සමාදන් වෙන ඇත්තකට මට අත්දැකීම් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලා මෙහෙණි වහන්සේලා මට අත්දැකීම් තියෙනවා.
ඒ මේ පදයක් කියවරින් ඉස්සර පදයක් තමන්ගේ දැනුගත්තුම කියන්නේ ඉස්පතු වෙලා කතා කරන්නේ. ඒ සමහර සෝමනන්දලා සමහර මෙන්න අතර මාත් කතා කොල්ලම නැහැ. ඒක හොඳයි. සමහර සෝමනන්දලා මොනවා මාත් කතා කොල්ලම නැහැ. හැබැයි කතා කරන්නේ නැති පමණින් මට තේරුම් ගන්න බෑ. ශ්‍රද්ධාවන්තයි කතා කරන්නේ. ඒ අය තම තමන් තනියෙන් ධර්මයේ විවරණය කරගන්නවා. අපි එක එකනගේ චරිතය සමහර හොඳට කතා කරනවා. ශ්‍රද්ධාවන්තයි ධර්මයක් දන්නවා. එයාට කතා කිරීමේ හෝ තමන්ගේ ප්‍රඥාව ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. අර සමහර ශ්‍රද්ධාවන්තයි ඉන්නවා පස්සේ බුදුරෝ වගේ. අරහත් මාර්ගයට හෝ අරහත් මාර්ගයේ ඵලයට පත් කරලා ඉන්නේ. නමුත් මොකක් කතා කරන්නේ? ඒ හින්දා බාහිරින් අපිට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ කියලා කියනවා. භාග්‍යතුනාත්. කාය ශක්ති පුද්ගලයා සාරිපුත්තේ සකෘදාගාමි හෝ අනාගාමි වෙලා ඉන්න පුළුවන්. දැන් සමාධියේ මට්ටමටපත් වෙච්ච එක්කෙනාට පුළුවන් ධ්‍යාන ලබන්න විතරයි කියන්නේ අපි හිතාගෙන ඉන්නේ. නේද? මාර්ගඵල ලබන්න බෑ කියලා. නමුත් සකෘදාගාමි හෝ අනාගාමි වෙලා ඉන්න පුළුවන් කාය ශක්ති පුද්ගලයා. දිට්ඨිපත්ත පුද්ගලයා කියන්නේ ප්‍රඥාවනේ. එහෙනම් අපිට බැලුම් හිතන්න පුළුවන් කියලා මාර්ගඵල නැහැ. ඒ මාර්ගඵල ලැබලා රහත් මාර්ගයටපත් වෙලා හෝ රහත් ඵලයටපත් වෙලා නැහැ. සක්‍රුදාගාමී හෝ අනාගාමී ඵලයටපත් වෙලා ඉන්න පුළුවන් දිට්ඨිපත්ත පුද්ගලයා නොහොත් ප්‍රඥාවට ඇතුළත් වෙච්ච පුද්ගලයා. එහෙනම් ප්‍රඥාවයි දැන් බණ ඇහුවට බණ කිව්වට අහවලා නම් මාර්ගඵලයක් ලැබලා තියෙයි. බණ ඇහුවම තේරෙනවා එයා මාර්ගඵලයක් ලබලා ඇති කියලා. ඒක නෑ. එයාට යම දැනගත්තා මේක විවරණය කිරීමේ මොකරි බව තියෙනවා. සමහර දෙනෙක් ඉන්නවා ලොකු බණ කියන්න බෑ. නමුත් එයා ධර්මය අවබෝධ කරගෙන ඉන්නවා. දැන් මේකෙන් අදහස් කරන්නේ අපි අනුන් පිළිබඳව නිගමන ගන්න ඒවා ගැන බොහොම පරිස්සම් වෙන්න ඕන කියලා නේද? එහෙනම් මම බින්දුලට දවසක් අවසාන වෙලා හැන්දෑවට ගෙදර යනකොට ඔය පුද්ගලයෝ තුන්දෙනාගෙම යම් ප්‍රමාණයකවත් සිත දියුණු වෙලා තියෙන්නේ. රහත් ඵලයටපත් වෙනකොට රහත් ඵලයටපත් වෙන පුද්ගලයා ගාව ඔය කරුණු තුනම තියෙනවා. මොකද්ද? ශ්‍රද්ධා විමුක්ත පුද්ගලයා, කාය ශක්ති පුද්ගලයා, දිට්ඨිපත්ත පුද්ගලයා කියලා තුන්දෙනාම සංවර්ධනය වෙච්ච උත්තරමය තමයි ආර්ය භූමියටපත් වෙන ආර්ය ශ්‍රාවකයා. ඒ සඳහා මගේ සම්බුදු පිරිසට මේ උදාර පින්කම හේතු උපකාර වේවා. දැන් අපි සම්බුද්ධ පූජාව සිදු කරන වෙලාව. අපේ දැන් එක දෙන්නේ. මයික් එක ඔතෙන් ගන්න බෑ. එතකොට අතන කියලා තියෙන ආසනේ ඔතෙන් යන්න. දානගෙන වයන්නේ මෙහාට. මනි දෙහකට තියෙනවා. එන්න එතකොට පින් අනුමෝදන් කරලා හොඳයි. උදේ සම්බුද්ධ පූජා පැවැත්වීම සඳහා සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. නමස්කාර කරනෙමි බුදුරුවනට නිවන් දකින තුරු සරණ යමි. නමස්කාර කරනෙමි ධම්රුවනට නිවන් දකින
දකින තුරු සරණ යමි. නමස්කාර කරනෙමි තුනුරුවනට නිවන් දකින තුරු සරණ යමි. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙත්තං නරසබං සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්නාතු ගෝතම අතිවාසේතු සම්බුද්ධෝ පනීත භෝජනං ඉමං අනුකම්පං උපාදාය අතිගන්නාතු ගෝතම යාවතා භගවා ලෝකේ තිත්තේය තව සාසනං තාවටං මාන ගන්නාතු පූජාලෝකානුකම්පයා නමෝ තස්ස මුනින්දස්ස නමෝ ධම්මස්ස තස්සච සංඝස්ස නමෝ තස්ස ඒතං තින්නං නමෝ නමෝ. මේ කවි මා කීවට පසු සජ්ජායනා කරන්න. අරහං ගුණ ඇති බුදු රාජු ගාවා සොම්නස සැනසුම මට හිමි වේවා. සම්බුදු ඥානය විකසිත වේවා. මොහේ ගන දුර දුරු වේවා. විදුනන සුගතෝ යන බුදු ගුණය ගෙන දේවා මට දිවියට සවිය. ලෝක විදුනම් බුදු ගුණය ගෙන දේවා ජය ගන්නට සවිය. අනුත්තරෝ බුදු ගුණ සිහි කරමි. එතරට යන්නට පෞරක් තනමි. සත්තා බුදු ගුණ නිති සිහි කරමි. සම්බුදු වදන් මම පිළිපදිමි. බුද්ධෝ බුදු ගුණ සිහියේ රැඳේවා.
සිව්සස් දක්නට වීරිය වේවා භගවා බුදු ගුණ පීඨ ලැබේවා ගෞතම සසුනේම නිවන ලැබේවා ගෞතම සසුනේම නිවන ලැබේවා ගෞතම සසුනේම නිවන ලැබේවා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ බන්තේ භූරි පඤ්ඤ තථාගත අච්චයං කම්මේ ධම්ම සම්දිත්තික අකාලික අච්චයං කම්මේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 ආදරණීය වාසනාවන්ත පින්තුනි අපේ හේමන්ත පුෂ්පලාල් පින්වත් මන්දිය ඇතුළු අපේ උඩුගම්පල දොබවල අංක 140 B නිවස ධර්මී නිවස ඇතුළු ආශ්‍රිත සහායකාරක ආදරණීය ඥාති පින්තුන්ලා කල්යාණ මිත්‍ර සම්බුදු පිරිස වාර්ෂිකව මේ පුදම වේත පිරිනමන දාන වස්තු පූජාවක තවත් පින්වන්ත භාග්‍යවන්ත පුරපෝදාක උදෑසන පැවැත් වූ සම්බුදු තේවාවයි අපේ සරණාලෝක පුණ්‍යහාමුදුරන් වහන්සේ විසින් මෙහෙවනු ලැබුවේ. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං තං වේදානං විපුල පරන්ති භූමි. මහණෙනි යමෙක් සීලේ පිහිටලා උතුම් අධිගම සීලයක පිහිටා ගත්ත යම් ශ්‍රාවකයෙකුට සිව් වරක් පිරිසෙන් එක් කොටසක් තෝරාගෙන යම් පූජාවක් සිදු කළා මාත්ඵලයි මහානිසංසයි. සිව්වනක් බුදු පිරිස එක්තෙන් කරගෙන දන් දෙන එකේ ආනිසංසය ප්‍රබලයි කියන එක කුමට කියනවාද? මේ භාග්‍යවතුන් වහන්සේ සමහර වෙලාවක අනේ පිළිසුදුතුමාගේ දානශාලාවේ විශාඛාවගේ දානශාලාවේ හැමදාම ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා. ඉතින් ඇතැම් අවස්ථාවල මහා ප්‍රදවති ගෞතමින් ප්‍රධාන කරගත් භික්ෂුණීන් වහන්සේලාත් වැඩියා. උන්වහන්සේලාත් වෙනම දානශාලාවක් හැමදාම විවෘත වෙලා තිබුණේ. හැබැයි ටිකක් කලින් දැන කියන්නට ඕනේ කියනවානේ පිළිසුදුතුමා දානේ අපතේ වර්ධ බැරි හින්දා. ඉතින් දැන් මම බින්නතුලට නම් අපි 300 විතර කිව්වේ නේද? 300ක් විතර නෑ ටිකක් අඩුයි පිළිස. මොකද දැන් මාස ගානක් අපිට හම් වෙන්න විදිහක් හම්ුනේ නෑ. රේඩියෝ එකේ කියපු ටිකට සහ නිතර තොරතුරු අහලා කියපුවා විතරයි මේක තුනේ. ඉතින් ඒ නිසා මම පුදු පිළිස ඉතුරුනොත් දාන්නේ. දවල්ටත් ගමු. එහෙම නැත්නම් බඩගින්න ඉන්න කාට හරි. අද ඉන්න ඕන තරම් එහෙම පිරිස්. අපි එකතු කරලා දෙමු. අපි දෙන්නේ සිල්වන්ත හිතකින් සිව්වර බුදු පිටසට දාන පූජා කළේ අතිරේක කොටස. අනේ පිටසුතුමාගේ තාප්පේ වටේම බඳුන් තියාගත්තු තවත් පිරිස් හිටියා. සමහර ශ්‍රාවක කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි දැන් සිව්වර බුදු පිරිසම සිල් සමාදන් වෙච්ච පිරිසක් තියෙනවා. දානට උදව් උපකාර කරන අයටත් ආහාර ටිකක් ලැබෙනවා. ඔය අතරදී තාප්පේ වටේ එළියෙන් ඉන්න විශාල පිරිසක් දෙනවා ආහාර ටික. ඒ දුගී මගී යාළුවෙක්. ස්වාමීනි මේ දානේ මහත්ඵල මහානිසංස වෙනවද? භාග්‍යවතුන් වහන්සේ මෙහෙම කියන උපවාවක්. රත්තරන් නූලක මණික් අමුණනවා මාලයක් හදන්න. මුතු අමුණනවා.
තඹ වලින් හදන ඒවා වුණා. රිදී ඒවා වුණා. රත්තරන් නූලෙන් අමුණපු නිසා අර හැම එකේටම වටිනාකමක් එනවා. අර හැම එකටම වටිනාකමක් එනවා. මොකද රත්තරන් නූල නෙවොල්ලා දෙන්නේ. නැත්තම් මැණික් තරමට වටින්නේ නැහැ තමයි තඹ. ඒ රත්තරන් නූලෙන් අමුණපු නිසා ඔක්කොම එක වගේ වටිනවා. ඒ නිසා එලිපත්තේ ඉන්න පිටපැත්තේ ඉන්න දුගිමගේ යාචකාදීන් උතත් බුද්ධ ප්‍රමුඛව පිරිනමන සංඝ රාජිනාවේ දාන පිළිගන්ටයි සූදානම්. ඉතින් මගේ සම්බුදු පිරිස අර මං උදෑසන සිහිපත් කරගත්තා වාගේ සද්ධා විමුක්ත තත්ත්වය ප්‍රබල කරගෙන. මොකද අපි ඒ පින්කම් කරනකොට ඒ ඉන්දිය ධර්ම ඉස්සරහට එනවා. ඒ විවරණ කරන්න වෙලාව නෙමෙයි. දරන් දෙන වෙලාවේ දැන් හොඳට බණ දහම් කියන යම් කිසි අධිගමලාභයක ඉන්න කෙනෙක් කියනකො ඒ අධිගමලාභයක ඉන්න කෙනා දන් දෙනකොට ඒ දන් දෙන වෙලාවේ යාට ප්‍රඥාපත් තත්ත්වය නෙමෙයි ඉස්සරහට එන්නේ ශ්‍රද්ධා තත්ත්වය. ඒ වගේ මම පිටුතර මම විශ්වාස කරන විදිහට මේ දුරුකතර ගෙවාගෙන ඉන්නේ මෙන්න මොකවත් නිසා නෙමෙයි ඔය කියන ධර්මතාව ටික හිත තුළ දියුණු වෙච්ච නිසාමයි. ඒ දියුණු තත්ත්වයට යම් කිසි පෝෂණයක් මේ පූජා භූමියෙන් අපට ලැබෙයි කියන විශ්වාස නිසාමයි. ඔබ වහන්සේගේ හදවතින් කරන සත්‍යක්‍රියාව අපේ දරු පැටවුන්ට අපට අපේ පවුල් වල කාටත් අභිවෘද්ධියට යම් යම් ආකාරයක ග්‍රහප්‍රද සඳරුවාදී වශයෙන් අපට යමක් තියනොද ඒව දුරු වෙන ඔබ වහන්සේගේ සත්‍යක්‍රියාව බලවත් වෙයි කියන විශ්වාසය මගේ රත්තරන් පින්නතුලගේ හිත තුළ තැන්පත් කරගෙන මේ පින්කම සිද්ධ කරන්නේ. ඩිංගිත්තක් කාලේ වෙනකන් අතර අපි ගුවන් දිරු බණක් අහනවා. අද කාලේ ඩිංගක් ගත වුණා. මොකද මට ටිකක් මේ අසනීප ස්වභාවයෙන් ඉන්න මම 4 ඉඳලා හැරලා ඉඳලා තායි ඩිංගක් නින්ද ගියා. ඉතින් නින්ද ගියේ පාඩුව තමයි කාලේ යට යන්නේ. ඒකට කමක් නැහැ. අපි දවස් පාඩුව වෙන්න කටයුතු කරගෙන යන්නේ. හේමන්ත පුෂ්පලාල් මල්ලිය ඇතුළු මේ කුල වංශයේ පින්නතුලා අධිෂ්ඨාන කරන්නේ අපේ පවුල් වල දූදරු පැටවුන්ගේ අර මං කිව්වාගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වෙන්න ඒ දරු පැටවුන්ට ආශිර්වාද කරන්න අපි හැමෝටම කියලා. ඉතින් මහා එක්ව ඉන්න මේ සිවණක් පිළිසම රන්නෝලෙන් බැඳෙන්නේ විවිධ වූ මට්ටම් වල වටිනාකම් ඇති උත්තම පිළිසක් ඒ සිවණ පිළිසගේ ආශිර්වාදය ලැබෙන දරු පැටවුන්ට රැකී ආරක්ෂා ව්‍යාපාර කටයුතු පයිපින් සාර්ථක වෙන තරමට තමයි අද මේ දන් අපට ලැබෙන්නේ. ඊළඟ අවුරුද්දෙන් දන් දෙන්න ලැබෙන මයිපින්තර කිරියුතුරණ වගේ දිනුව උදා වුණා. හදවතින් අපි අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මත්තා සහ පොඩිනා කියන මේ දෙපළට පින්දීමත් බෝපයාරති පියතුමාට ආශිර්වාද කිරීමක් පින්දීමත් ගුණදාස ජයසූරිය පියතුමාට පින්දීමත් පල්ලේවත පියතුමාට පින්දීමත් මේරි නෝනා ලිසි නෝනා එමි නෝනා කියන මව්වරුන් සේපත් කළ පින්දීමත් විජේසේකර පියාණන් ඇතුළු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් මගේ පින්නතුලාගේ මේ උදාර දානමය පින්කමේ බලවත් බලාපොරොත්තුවක් අද දවසේ මේකට සහභාගී වෙනවා අපේ හේමන්ත මහත්මයා ප්‍රීති කුමාරී ලචිත හචිත කියන පවුලේ සාමාජිකයන් වගේම නිරන්ති විජේසේකර සහ නතාලි නාරුකා ඇතුළු පවුලේ සිටි දෙනාම ආටිගල අම්මා සහ රසිකා කුමාරී පල්ලේවත්ත වසන්ති එවැගේ මහින්ද මහත්මයා කියන පිරිසගේ සහයෝගයෙන් නම් සඳහන් නොසඳහන් නැත්නම්ගේ උදව්වෙන් උපකාරයෙන් ඉමින් යමින් දාන කියන්නේ එළි වෙනකන් නිදි වරාගෙන මේක සම්පූර්ණ කර දෙමින් වැඩමුවන්ට අවශ්‍ය කරන සහාය ශක්තිය ලබා දෙමින් මේ පින්කමට උදව් කළ යම් තාක් පින්නතුල්ලා යම් තාක් උතුම් බලාපොරොත්තු හදේ තැන්පත් කරගෙනද ඒ සකල බලාපොරොත්තු ඉෂ්ට වීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. ඉෂ්ඨ ආරක්ෂක සියලු දේවතාවෝ මේ පින් අනුමෝදන්ව අද දවසේ මේ පින්බිමේ සිද්ධ කරන කටයුතු හරවත්ව අර්ථවත්ව සම්පූර්ණ කරගන්නට අද විවිධ ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලාගෙන් යුක්ත කාලසටහන සකස් කළා. ඊ රාත්‍රියේ අපි අද දවසේ ධර්ම දේශනාව සිදු කරමු කියලා මේ විදිහට පිළිවෙලකට. ඒ නිසා ඒ සියලු දෙනා වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ දානයේ ශක්තිය ඒ උතුමන් වහන්සේලාට ශක්තියක් පිණිස වේවා. ඔබටත් මටත් නිවන් පිණිසනගමන්ට පාරමිතා වේවා. සියලු දේවතාවෝද මේ පින් අනුමෝදන් ඔබට මට නිදුක්ක නිරෝගී වද දවසේ මේ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ලැබෙදෙනසේක්වා. දෙවියෝද පතන බෝධියකින් නිවන්ම දකිත්වා කියලා අදිෂ්ඨාන කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.